අප දන්නවා අප මේ ඒකරාශී වී සිටින්නේ. ඒ වගේම ඔබ සම්බන්ධ වී සිටින්නේ මීට අවුරුදු 32කට පෙර අපේ පක්ෂේ නිර්මාතෘ අපේ පක්ෂේ නායක රෝහණ විජේවීර සහෝදරයා අපේ පක්ෂේ ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක සහෝදරයා ඇතුළු සහෝදරවරුන් සහෝදරියන් දහස් ගණනක් එම පැවති මිනිමරු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඝාතනය කර දමනු ලැබුවා. ඔවුන් අනුස්මරණය කරන්නත් එදා තිබුණු දේශපාලනයත් ඒ වගේ මේ අරගලේ දිසානතියත් පිළිබඳව සාකච්ඡා කරන තමයි ඔබ අප මෙතෙන්ට රැස් වී සිටින්නේ. අප දන්නවා අපේ රටේ ඕන තරම් මියගිය අය පිළිබඳව ගුණානුස්මරණ උත්සවයන් පවත්වනවා. මෙය එවැනි උත්සවයක් නොවේ. මේ විශේෂයෙන්ම 1988-89 වකවානුයි අපේ රට තිබුණු තත්ත්වයක් ඒ වගේම මාතෘභූමියේ නිදහසත් සාතිසිය බහුතර ජනතාවකට ආර්ථිකයේ ජයග්‍රහණත් අත්පත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨ අරගලයක් දියත් වුණා. ඒ අරගලයේ පිළිබඳව අරගලයෙන් පසු බොහෝ අය විවිධ නිර්වචනයන් විවිධ අදහස් ඉදිරිපත් කරමින් තිබෙනවා. විශේෂයෙන්ම අපේ සතුරන් අපිට එරෙහිව එල්ල කරන ලද ප්‍රබලතම අවලාදය සහ විවේචනය බවට පත් වී තිබෙනවා. එයන් කවරක් නිසාවත් නොවේ 1988-89 අරගලය අපි පරාජයට පත් වුණා, සතුරා ජයග්‍රහණයට පත් වුණා. ලෝක ඉතිහාසය හැමදාමත් ලියන්නේ ජයග්‍රාහකයන් විසින්. එනිසා 1988-89 අරගලය පිළිබඳව ජයග්‍රහණය අපේ අතේ නෙවෙයි ඔවුන්ගේ අතේ. එනිසා ඔවුන් එම 88-89 අරගලය පිළිබඳව විවිධ වැරදි අදහස් සමාජගත කොට තිබෙනවා. අපේ රටේ වර්තමාන තරුණ පරම්පරාවත් එනි සමහර කණ්ඩායම් ඔහේ ඒ ඉදිරිපත් වී තිබෙන කරුණු පිළිබඳව පුනරුච්චාරණය කරමින් තිබෙනවා. එනිසා අද මේ 32 වෙනි ඉල්මහවිරු සමරුවේදී අපි වෙත පැවරී තිබෙන වගකීමක් සැබවින්ම එදා සිදු වුණේ කුමක්ද? එයින් අපි උකහාගත්තු දේ කුමක්ද? අපි අත්පත් කරගත්තු දේ කුමක්ද? අපි අත්හල යුතු දේ කුමක්ද කියලා සාකච්ඡාවක් දියත් කරන්න. මා හිතනවා ඒ යම් ප්‍රවේශයක් අපිට අද දින සාකච්ඡාවේදී පටන් ගන්න පුළුවන් වේවි කියලා. විශේෂයෙන්ම අපි දන්නවා 1948 නිදහසෙන් පසුව අපේ රටේ මු දේශීය ධනපති පන්තියක් අතර පැවරුණා. ඔවුන් අපේ රට ගෙන ගියේ කොහාටද? මුළුමනින්ම ආර්ථිකයේ බිඳවට්ටන, සමාජයේ බහුතර ජනතාවක් දුක්ඛභාවයට පත් කරන, පීඩිත භාවයට පත් කරන, අසරණ භාවයට පත් කරන ආර්ථික මාවතක් ඔවුන් තෝරාගෙන තිබුණා. අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සමගිය නිර්මාණය කරනව වෙනුවට සිංහල දෙමළ මුස්ලිම් ජනයා එන කොටා ගන්න තත්වයක් ඇති කරන, ගැටුම්කාරී තත්වයක් ඇති කරන, එකිනෙක අතර ප්‍රතිවිරෝධය තත්වයක් ඇති කරන දේශපාලනය දියත් කරමින් තිබුණා. ඒ හා සමාන ලෙසම අපේ රටේ ජාතික සම්පත්, අපේ රටේ දේශපාලනය මුළුමනින්ම යලි ලෝක බලවතුන් හමුවේ උගස් තබන ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙමින් තිබුණා. එනිසා අදත් එදා වගේම අත්‍යවශ්‍ය වමනාවක් පැවතුණා මේ දේශපාලන වෙනස් කළ යුතුයි. මේ ආර්ථික ගමන වෙනස් කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය දිනාගත යුතුයි. සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සමගිය නිර්මාණය කළ යුතුයි. අද එදාටත් වඩා ඒ වමනාව පෙනී සිටිනවා. අද එදාටත් වඩා ඒ වමනාව අපි හිමි අභියෝගයක්ව පවතිනවා. අප විශ්වාස කරනවා අන්න ඒ වෙනුවෙන් අපි අරගලයක් දියත් කරලා තිබුණා. අපේ නායකවරුන්, අපේ නිර්මාතෘවරුන්, අපේ සහෝදරවරු සහ සහෝදරියන්. විශේෂයෙන් 88-89 සන්නද්ධ නැගිටීම හුදු ඕපපාතික සිදුවීමක් නොවේ. කණ්ඩායමක් ඇතුලේ ඔළුවේ හටගත් ප්‍රචණ්ඩකාරී සිතුවිල්ලක ප්‍රතිඵලයක් නොවේ. එය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවනුත්, අපේ රටේ නිදහස වෙනුවෙනුත්, අපේ රටේ සාතිස්්‍ය බහුතර ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් වෙනුවෙනුත් ගෙන යන ලද සුජාත අරගලයක්. ඒ අරගලය දක්වා දියත් වුණේ කොහොමද? අපි දන්නවා 1971 සන්නද්ධ නැගිටීමෙන් පසුව අපි මර්ධනය කරනු ලැබුවා. අපේ බොහෝ අය සිරගත කරනු ලැබුවා. යලි 1978 අප
ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය තුළ ජනතාව සංවිධානය කරමින් ජනතාවට දේශපාලන පණිවිඩය ගෙන යමින් ජනතාවට දේශපාලන සාකච්ඡාව ගෙන යමින් ජනතාවට දේශපාලනය උගන්වමින් අපේ දේශපාලන ක්‍රියාමාර්ග දියත් කරමින් තිබුණා. අපි දියත් කරමින් තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී මාවත. අපි වඩාත් වැඩියෙන් විශ්වාස කරේ ජනතාව දැනුවත් කිරීම, ජනතාවට අවබෝධය ලබා දීම, ජනතාව සංවිධානය කිරීම තමයි අපේ දේශපාලන මාවත බව. එවෙනුවෙන් අපි ප්‍රජාතන්ත්‍රවාදී ඇති වෙන සෑම හිඩසක්ම ප්‍රජාතන්ත්‍රවාදී සෑම අවස්ථාවක්ම අපි උපයෝග කරගෙන ලැබුවා. විශේෂයෙන් 1978 අතුරු මැතිවරණේ අපි තරඟ වදිනවා. එයි අපි විශ්වාස කරනවා අපේ රටේ ජනතාවට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ඇති වී තිබෙන ඉඩකඩ ඇතුළත එම ජනතාව දැනුවත් කිරීම සඳහා ප්‍රවේශය තමයි වඩාත් වැදගත් වෙන්නේ කියලා. ඒ වගේම 1981 සංවර්ධ සභා මැතිවරණයේදී අපි තරඟ වදිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 81 සංවර්ධ සභා මැතිවරණය වර්ධනය කරේදී පවා ජනතා විමුක්ති පෙරමුණේ අපි තරඟ වදිනවා. පළමු වතාවට ජනතා විමුක්ති පෙරමුණේ සභිකයන් 13 දෙනෙක් එම සංවර්ධ සභාව සඳහා තෝරා ගනු ලබනවා. අපි වඩාත් වැඩියෙන් විශ්වාස තිබෙන්නේ කුමන මාවතද? ජනතාව දැනුවත් කරමින්, ජනතාව සංවිධානය කරමින්, ඔවුන්ට දේශපාලන අධ්‍යාපනය ලබා දෙමින් යන මාවත තමයි අපි තෝරාගත්තු මාවත. 1982 ජනාධිපතිවරණයේදී අපි ඒ හා සමාන බරකින්ම තරඟ වදිනවා. ඒ වෙලාවේදී ජනතාව විශාල ප්‍රමාණයක් අපි කරේ විශ්වාසය තබනවා. අපේ පණිවිඩය ඇහුම්කන් දෙනවා. අපේ පණිවිඩය උරා ගන්නවා. අපේ පණිවිඩය කරේ විශ්වාසය තබනවා. ඒ විදිහට තමයි අපේ මාවත අපි දියත් කරමින් තිබුණේ. අනතුරුව නියමිත පරිදි පවත්වන තිබුණු මැතිවරණේ කල් දැමීමේ දුෂ්ට ක්‍රියාවක් පැවති ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලැබුවා. අපි නියෝජනය කරේ මොන පැත්තද? අපි නියෝජනය කරේ ප්‍රජාතන්ත්‍රවාදී පැත්ත. අපේ අවශ්‍යතාවය තිබුණේ කුමක්ද? නියමිත පරිදි මේ රටේ ජනතාවට තමන්ගේ පාර්ලිමේන්තුවට සභිකයන් තෝරාපත් කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් තමයි අපි පෙනී හිටියේ. අනතුරුව 1983 කළු ජූලියක් නිර්මාණය කරලා අපිව තහනම් කරනවා. ඒ තමයි අපේ මාවත. හැබැයි එදා පැවති ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවේ මාවත බවට පත් වුණේ කුමක්ද? 1977 එතෙක් පැවති කේවල ඡන්ද ක්‍රමයට අනුරූපී වන පරිදි පාර්ලිමේන්තුව 6න් 5 බලයක් ලබා ගන්නවා. 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනල්ලා විධායක ජනාධිපතිවරයා නිර්මාණය කරනවා. පළවෙනි විධායක ජනාධිපතිවරයා බවට පත් වෙනවා. අපේ රටේ පළමු විධායක ජනාධිපතිවරයා ජනතාවගේ ඡන්දෙන් තෝරාපත් කරගන්න ලද ජනාධිපතිවරයෙක් නොවේ. 1977 හෝ 78 හෝ අපේ රටේ විධායක ජනාධිපති මැතිවරණයක් පැවැත්වුවේ නැහැ. විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා මැතිවරණයක් පැවැත්වුවේ නැහැ. එහෙනම් ජේ.ආර්. ජයවර්ධන අපේ රටේ පළමු විධායක ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙන ලද සංශෝධනයකින්. ඒක තමයි එදා පැවති ආණ්ඩුවේ මාවත. ඉන් අනතුරුව 1978 අපේ රටේ සියලු බලයන් විධායක ජනාධිපතිවරයා අතර අත්පත් කරගනු ලබන ව්‍යවස්ථාව සම්මත කරනවා. අධිකරණය තමන්ගේ අතට, පාර්ලිමේන්තුව තමන්ගේ අතට, ඒ වගේම විධායක තමන්ගේ අතට යටපත් කරගන්න නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරනවා. එදා ජේ.ආර්. ජයවර්ධන එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථාව සම්මත කරගන්න උත්සාහ කරනකොට අපි නියෝජනය කරේ කුමන දිශාවද? අපි නියෝජනය කරේ ප්‍රජාතන්ත්‍රවාදී පැත්ත. අපි නියෝජනය කරේ මේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් අපේ රටේ අනාගතයටත් බරපතල හානිකර තත්ත්වයක් ඇති කරනවා. ඒ පරාජයට පත් කිරීමේ දිශාව තමයි අපි නියෝජනය කරේ. අනතුරුව ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව മന്ത്രിවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි අතට ගන්නවා. ඔබ කල්පනා කරලා බලන්න. පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු ජනතාව විසින් තෝරාපත් කරගන්න ලද മന്ത്രിවරු විධායක ජනාධිපතිවරයා ව්‍යවස්ථාව සංශෝධනයකින් ඇති කරගන්න ලද විධායක ජනාධිපතිවරයා ඔහු විසින් මොකද්ද කරන්නේ? ජනතාව විසින් තෝරාපත් කරන පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ඔවුන්ගේ සාක්කුවට දාගන්න. එතෙන් සිට පාර්ලිමේන්තුව රූකඩයක් බවට පත් වෙනවා. ඒ පාර්ලිමේන්තුවට ත්‍රස්තවාදී වැළැක්වීම පනත 1978 දී ගෙන එනවා. ඒ මර්ධනීය පනතක් ජනතාව මර්ධනය කිරීම සඳහා සකස් කරන ලද පනතක්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සඳහා සකස් කරන ලද පනතක්. අදත් වර්තමාන ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව එම පනතේ මර්ධන නීති තමන්ගේ ප්‍රතිවිරෝධී දේශපාලන ක්‍රියාදාරයන් මර්ධනය කිරීම සඳහා උපයෝග කරගන්නවා. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව මර්ධන නීතිය පැත්තේ පෙනී හිටිනකොට අපි පෙනී හිටින්නේ මර්ධන නීතියට එරෙහිව. එහෙමයි අපේ දිශාව ප්‍රජාතන්ත්‍ර විරෝධී දිශාවේ තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගමන් කරමින් තිබුණේ. 1980 දවසකට රුපියල් 10ක වැටුප් වැඩිවීමක් ඉල්ලා කරපු වෘත්තීය සමිති අරගලය
මැඩ පවත්වනවා. කම්කරුව ලක්ෂ ගණනක් රැකියාවලින් දොට්ට දානවා. ඔන්න ජේ.ආර්. ජයවර්ධනගේ මාවත. 1981 සංවර සභා මැතිවරණදී යාපනයට ගිහිල්ලා යාපනයේ පුස්තකාලේ ගිනි තියලා ඒ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමන්ගේ නායකින් තෝරාපත් කර ගැනීම සඳහා තියෙන අයිතිය උදුර ගන්නවා. ඒක තමයි ජේ.ආර්. ජයවර්ධන තෝරාගත්තු මාවත. 1982 දී නියමිත පරිදි පවත්වන ඕන මහමැතිවරණ කල් දානවා. ඒ තමයි ජේ.ආර්. ජයවර්ධනගේ මාවත. 1983 දී මේ රටේ දේශපාලන ව්‍යාපාර තහනම් කරනවා. ඒක තමයි ජේ.ආර්. ජයවර්ධනගේ මාවත. එහෙනම් අපි නියෝජනය කරේ ප්‍රජාතන්ත්‍රවාදී මාවත. ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නියෝජනය කරේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මාවත. 83 තහනමින් පසුව අපිට තෝරාගත යුතු මාවත දෙකක් තිබුණා. එක්ක අපි මේ දේශපාලන අත්තරින්න ඕන. අපි එදා අපි තාමත් වැදගත් සන්ධිස්ථානයකට ආවා. ඒ සන්ධිස්ථානය අපිට තෝරාගත යුතු මාවත දෙකක් තිබුණා. එකක් දේශපාලන අත්තරීමේ මාවත. දෙක තහනම තත්ත්වයේ හෝ ජනතාව සංවිධානය කරමින් ජනතාවට දේශපාලන ගෙන යමින් දේශපාලන කිරීමේ මාවත. එදා 1988 එම මිනිමරු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඝාතනය කරන ලද අපේ නායකින්, අපේ සහෝදරවරුන්, අපේ වීරවරුන්, අපේ වීරවරියන් තෝරා ගනු ලැබුවේ කුමන මාවතද? හරි ලේසියෙන් තෝරාගත යුතු තිබුණා දේශපාලන අත්හැරීමේ මාවත. අපි කිසිවෙකුට යුක්තිසහගත අයිතියක් නැහැ දේශපාලන අත්හැරීමේ මාවත තෝරා ගන්න. ඔවුන් එදා තෝරා ගනු ලැබුවේ දේශපාලන මාවත. අප ජනතාව තුළ සැඟවිමින්, ජනතාවත් එක්ක අධ්‍යාපනය ලබා දෙමින්, ජනතාවත් එක්ක දේශපාලනය කරමින් අපේ දේශපාලන ක්‍රියාදාම ඉස්සරහට ගියා. හැබැයි ජේ.ආර්. ජයවර්ධන ඊට ප්‍රතිපක්ෂ ලෙස අපි සමාජිකයන් අත්අඩංගුවට ගන්නවා, හිරගත කරනවා, තාඩන පීඩන කරනවා, පැහැර ගැනීම සිද්ධ වෙනවා. නිසා තහනමින් පසුවත් ජේ.ආර්. ජයවර්ධන ගමන් කරමින් තිබුණේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මාවතේ. ඔබ හිතන්න දේශපාලන ව්‍යාපාරයකට සාධාරණ ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තරං කිරීමේ අයිතිය තිබෙනවා. ජනතාව දැනුවත් කිරීමේ අයිතිය තිබෙනවා. ඔවුන් එක දේශපාලන කිරීමේ අයිතිය තිබෙනවා. හැබැයි ජේ.ආර්.ගේ ආණ්ඩුවේ අයිතිය පැහැර ගන්නවා. තහනම මැදියේ අපි අපේ රටේ පොදු ජනතාවගේ දේශපාලන අයිතිය වෙනුවෙන් වැඩ කටයුතු කරනවා පෙනී සිටිනවා. අනතුරුව 1987 උදා වෙනවා. ජේ.ආර්. ජයවර්ධන ඉතාමත් වැරදි එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය අපේ රට විශාල යුද උගුලකට පටලවනවා. ඒට 1983 කළු ජූලියද විශාල ලෙස ඉවහල් වෙනවා. අනතුරුව සිද්ධ වෙන දේ තමයි ඉන්දියානු ආක්‍රමණයකට හමුදාවන් 1,75,000ක් අපේ මව්බිමට ගොඩ බහිනවා. අපේ ගුවන් සීමාවන් ආක්‍රමණය කරනවා. රට බෙදා වෙන්වීම ඉමක් දක්වනවා. ආක්‍රමණිකගේ හමුදාවන් අපේ රට උතුරු නැගෙනහිර දෙපළාත වටලාගෙන කඳුරුලා ගන්න. මොකද්ද තිබෙන්නේ? මව්බිමේ නිදහස වෙනුවෙන්, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් සන්නද්ධ මේ දේශපාලනයකට අවතීර්ණ වෙනවා. ඒ නිසා සන්නද්ධ මේ දේශපාලන නැගිටීම එය අප විසින් තෝරා ගන්න ලැබූ මාවත නොවේ. ඒ අප විසින් නිර්මාණය කරන ලද මාවත නොවේ. සතුරා විසින් අපිව තල්ලු කරන ලද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන්, මව්බිමේ නිදහස වෙනුවෙන්, සාතිස්සේ බහුතර ජනතාවගේ ආර්ථික පීඩනයට සාධාරණ ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් තෝරා ගත යුතු තිබුණු මාවතට අපි තෝරා ගනු ලබනවා. අනතුරුව සන්නද්ධ ගැටුමක් සිද්ධ වෙනවා. අපි කවුරුත් දන්නවා සන්නද්ධ ගැටුමක් සුන්දර සිහිනයක් නොවන බව. සිදු නොවිය යුතු දේ සිදු වුණා. අපිත් පිළිගන්නවා අප අතින්ද සිදු නොවිය යුතු දේ සිදු වී තිබෙන බව. ඒ පිළිබඳ කම්පනයක් තිබෙනවා. ඒ පිළිබඳ කනගාටුවක් තිබෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා ඒ තුල තිබෙන සාධනීය දේ ඉතා හොඳින් උකහාගෙන නිෂේධනීය දේ ප්‍රතික්ෂේප කරමින් ඉදිරියට යන්න අපි සූදානම්. ගත වෙච්චි දශක දෙකකට වඩා වැඩි කාල පරිච්ඡේදය ඇතුළත අපි මැනවීම් ඔප්පු කොට තිබෙනවා. අපි එදා 1988-89 අරගලයේදී සාධනීය දේ ඉතා හොඳින් උකහා ගන්නත්, නිෂේධනීය දේ ඉතා හොඳින් බැහැර කරන්නත් අපි කටයුතු කර බව මෑත කාලේ දේශපාලන අපි ඕනතරම් ඔප්පු කොට තිබෙනවා. හැබැයි අපි අත් නොහරින දෙයක් තිබෙනවා. ඒ අත් නොහරින දේ තමයි එදා 1988-89 කාල වකවානුවේදී ඒ අරගලයේ තිබුණු අරමුණ, අපේ මව්බිමේ සුරිත්වයේ පිළිබඳ අරගලය, අපේ මව්බිමේ නිදහස පිළිබඳ අරගලය, ඒ අපි කිසිසේත්ම අත් නොහරින ලද අරගලය. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ අරගලය, ඒ අපි කිසිසේත්ම අත් හරින්නේ නැති අරගලය. ඒ වගේම අපේ රටේ
පොදු ජනයාගේ ආර්ථික අයිතිවාසිකම් පිළිබඳ අරගලය ඒ කිසිසේත්ම අපි අත්හරින්නේ නැති අරගලය. හැබැයි අපේ මාවත අපි වෙනස් දිශාවකට පරිවර්තනය කොට තිබෙනවා. අපි විශ්වාස කරනවා තවදුරටත් සන්නද්ධ මේ දේශපාලන ක්‍රියාකාරකම් ඒ අරගලයේ ප්‍රධානම මෙවලමක් නොවන බව. විශේෂයෙන්ම සන්නද්ධ ව්‍යාපාරයන් පුළුල් වී තිබෙනවා. තාක්ෂණය පුළුල් වී තිබෙනවා. යුදාවි පුළුල් වී තිබෙනවා. සන්නද්ධ අධ්‍යාපනයන් පුළුල් වී තිබෙනවා. තාක්ෂණය පුළුල් වී තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ මහජනයාත් එක්ක එකට යන දේශපාලන අරගලයක් අපිට තිබෙන බව. විශේෂයෙන්ම 1988 89 කාලවකවානුවටත් වඩා වැඩියෙන් අද එය අපිට අවශ්‍ය වී තිබෙනවා. ඔබ දන්නවා අපේ මාතෘ භූමිය 1980 දශකයට වඩා අපේ නිදහස පිළිබඳ අරගලයකට අද අපි මුහුණ දීලා තිබෙනවා. විශේෂයෙන්ම අද අපේ රටේ ඉතාමත් වැදගත් ආර්ථික සම්පත් අද අපිට අහිමි වෙමින් තිබෙනවා. ලෝකයේ අද විශාල බලවත් රාජ්‍යයන් නිර්මාණය වී තිබෙනවා. ඒ බලවත් රාජ්‍යයන් භූදේශපාලනයේ ගැටුමක නිරත වී තිබෙනවා. ඒ ගැටුමේ ප්‍රධාන දඩමිමක් බවට ශ්‍රී ලංකාව පත් වී තිබෙනවා. අද එක්සත් ජනපදයේ චීනය ඉන්දියාව ඔවුන්ගේ බල අරගලයේ ප්‍රධානම දඩබිමක් අද ශ්‍රී ලංකාව බවට පත් වී තිබෙනවා. ඔබ හිතන්න අපේ රටේ විශාලම ආර්ථික සම්පත් අද චීන සමාගම් වෙතත් ඉන්දියානු සමාගම් වෙතත් එක්සත් ජනපද සමාගම් වෙතත් ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම හම්බන්තොට වරාය, කොළඹ වරාය දකුණු ජැටිය, කොළඹ වරාය අක්කර 13කට ආසන්න සේවා සපයන මධ්‍යස්ථානයක් ගොඩනැගීම සඳහා ඉඩම, ඒ වගේම පෝර්ට් සිටි නගරය, ඒ සියල්ලංගේම ආධිපත්‍ය දරන්නේ අද චීන රජයේ. එනිසා අපේ රටේ ආර්ථිකයේ ඉතාමත් වැදගත් මරමස්ථානවල චීන සමාගම්වල ආධිපත්‍ය පිහිටවලා තිබෙනවා. ඔබ දන්නවා මේ වන විට චීන පොහොර නැවක් ලංකාව වටේ කැරකෙමින් තිබෙනවා. අපේ රටේ 1998 ශාක ආරක්ෂණ පනත අනුව 1981 ඉදිරිපත් කළ ලද ශාක ආරක්ෂණ ගැසට් නිවේදනයන් අනුව කවරෝ හෝ භාණ්ඩයක් ලංකාවට ඇතුල් වීම සඳහා අවසර ලබා දෙනු ලබන්නේ අපේ රටේ ශාක නිරෝධායන ආයතනය විසින්. ඒ සාමාන්‍ය වශයෙන් ගත්තොත් අපේ රටේ අපනන භාණ්ඩ ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් විවිධ භාණ්ඩ පරීක්ෂාවට භාජනය කරනු ලබනවා ශාක නිරෝධායන ආයතනය. ලෝකයේ සෑම රටක් තමන්ගේ රටට යම් ද්‍රව්‍ය ගෙනීමේදී ශාක නිරෝධායනයේ සහතිකයක් අවශ්‍යයි. ලෝකයේ බොහෝ රාජ්‍ය ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන ආයතන විසින් ලබා දෙනු ලබන සහතිකය පිළිගනු ලබනවා. ඒ තමයි අපි එළඹී තිබෙන සම්මුතියින් ඒකයි. හැබැයි මොකද සිදුවමින් තිබෙන්නේ? අද ශාක නිරෝධායන ආයතන විසින් දෙවරක් පරීක්ෂාවට භාජනය කොට අපේ රට අහිතකර ලෙස බලපෑම් කරන අපේ ජෛව විවිධත්වයට විශාල අහිතකර බලපෑම් ඇති කරන සුද්‍රජීවීන් අඩංගු වී තිබෙන බව එම කාබනික පොහොර වල තිබෙන බව අද ශාක නිරෝධන ආයතනය සහතික කොට තිබෙනවා. එහෙනම් මොකද්ද කළ යුතු වන්නේ? ඒ නැව යන්න ඕන. හැබැයි නැව වටේ කරකමින් තිබෙනවා. නැව ලංකාවේ වටේ කරකවෙමින් තිබෙනවා. ඒ කියන්නේ වීසා නැති පුරවැසියෙක් ගුවන් තොටුපළට ඇවිල්ලා බලහත්කාරයෙන් ලංකාවට ඇතුල් වීම සඳහා පොරබදනවා වගේ වැඩක්. එවැනි කාබනික පොහොර ආනයනයේදී වීසා බලපත්‍රය තමයි කොරන්ටයින් ශාක නිරෝධන ආයතන විසින් ලබා දෙනු ලබන සහතිකය. ඒ සහතිකේ නැති පොහොර තොගය කොළඹ වරාය ආසන්නේ, තව වෙලාවක බේරුවල, තව වෙලාවක හම්බන්තොට රට වටේ කරකවෙමින් තිබෙනවා. මොකද්ද සිදු වී තිබෙන්නේ? අපේ රටේ ශාක නිරෝධන සේවය මුළුමනින්ම හැල්ලුවට පත් කොට තිබෙනවා. අද එහි නිලධාරීන් විශාල පීඩනයක් ලක් කොට තිබෙනවා. ඔවුන් විසින් තා නිශ්චිතව ප්‍රකාශ කොට තිබෙනවා ශාක නිරෝධන සේවයේ තිබෙන නිසි සහතිකකින් තොරව මෙම නැව ගොඩබාන්න ඉඩ නොදෙන බව. හැබැයි ඇමතිවරු චීන තානාපති කාර්යාලයට යනවා. චීන තානාපතිවරු ඇමතිවරු මුණ ගැහෙන්නවා. විවිධ සාකච්ඡාවන් දියත් වෙමින් තිබෙනවා. ඒ කියන්නේ කුමක්ද? චීන විශාල නායකන්දක අප හිර වෙලා තිබෙනවා. අපේ හම්බන්තොට වරාය, කොළඹ දකුණු ජැටිය, ඒ වගේම වරාය ඉඩම් ප්‍රමාණය, ඒ වගේම පෝර්ට් සිටිය මේ ආදී විශාල ජාතික සම්පත් අද චීන රජය වෙත පවරා දී තිබෙනවා. අපි ඔවුන්ගේ උගුලේ හිර වෙච්ච රාජ්‍ය බවට පත් වී තිබෙනවා. අනෙක් පසෙන් ගත්තොත් ඊට ප්‍රතිපක්ෂව කොළඹ වරාය බටහිර ජැටිය,
ඉන්දියානු අදානි සමාගම පවරා තිබෙනවා. ත්‍රිකුණාමලේ ඉතාමත් වටිනා සම්පතක් වුණු තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු IOC සමාගමට පවරා දී තිබෙනවා. ඒ වගේම ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට පවරා දීම සඳහා සැලසුම් සකස් කොට තිබෙනවා. ඒ නිසා ඒ පැත්තෙන් අපේ ජාතික සම්පත් ඉන්දියාව වෙත පවරා දෙමින් තිබෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් කෙරවල පිටි බලාගාරය, ඒ වගේම ඊට අවශ්‍ය නල පද්ධතිය, ගෑස් ගබඩා කරන ගබඩා සංකීර්ණය, ගෑස් සැපීමේ අවුරුදු 5ක ඒකාධිකාරය ඇමරිකානු නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගම වෙත පවරා දීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. මොකද සිදු වී තිබෙන්නේ? අපේ රට පිළිබඳව, අපේ රටේ ආර්ථික තීන්දුව తీරන පිළිබඳව, අපේ රට පොහොර නැවක් ගේනවද නැද්ද කියන තීන්දුව తీරන පිළිබඳව කිසිවක් ගැනීමේ අයිතියක් අද අපිට ඉතුරු වී නැහැ. අද සිදු වී තිබෙන දේ තමයි රටේ සියලු සම්පත් මෙවැනි විදේශීය බලවතුන් වෙත පවරා දෙමින් තිබෙනවා, පවරා දෙන්න සූදානම් කරමින් තිබෙනවා. ඔබ දන්නවා පෞගේ දා සෙලෙන්දිවා කියන ආයතනයක් හදලා රටේ ප්‍රධානම සම්පත් පැරණි ගොඩනැගිලි, වාණිජ්‍ය ඉඩම්, ඒ වගේම ගොවි ජනතාවට අයිති ඉඩම් විශාල ප්‍රමාණයක් විකිණීම සඳහාද සේල් එකේ දාලා තිබෙනවා. යෝග් ගොඩනැගිල්ල, ගෆූර් ගොඩනැගිල්ල, විදේශ කටයුතු අමාත්‍යාංශ බිල්ඩින් එක, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, හිල්ටන් හෝටලය, මහතැපල් කාර්යාලය, හිල්ටන් හෝටලයට ආශ්‍රිත ක්‍රීඩා සංකීර්ණය සියල්ල විකිණීම සඳහා දාලා තිබෙනවා. කබ්‍රාල් පහුගියදා ජනතාව ආමන්ත්‍රණය කළා තිබෙනවා මේ දෙසැම්බර් මාසයේ 31 වෙනිදාට පෙර මේවා විකුණලා අවසන් කරන බව. ඒ වගේම කොම්පඤ්ඤ වීදියේ ගුවන් හමුදා කඳවුර පිහිට භූමිය, ගුවන් හමුදා කඳවුරට අයිති පිට්ටනිය මේ සියල්ල නාගරික සංවර්ධන අධිකාරියට පවර්ගෙන තිබෙනවා විකුණා දමන්න. ඒ වගේම වැලිකඩ බන්ධනාගාරයේ ඒ මිල්ලනීය ප්‍රදේශයට ගෙනහිල්ලා එතර අක්කර 42ක් සැලසුම් කරලා තිබෙනවා බහුජාතික සමාගම් වෙත විකුණා දමන්න. ඒ වගේම රට පුරා විශාල ගොවි බිම් අද ඇමරිකානු ඩෝල් සමාගමට විකුණා දමා අහවර කොට තිබෙනවා. ඉතින් රටේ සියලු ජාතික සම්පත්, ජාතික උරුමය අද බහුජාතික සමාගම් වල බලවත් රාජ්‍යයන්ගේ මනදොල සපුරන ඔවුන්ගේ ආර්ථික උපාය මාර්ගයට අනුව අද අපි පාවා දී තිබෙනවා. ඒ නිසා අපේ රටේ ස්වෛරීභාවය පිළිබඳ ප්‍රශ්නයක් අද අපිට මුහුණ දී තිබෙනවා. මේ ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීමත්, මේ ජාතික සම්පත් මත අපේ රටේ ආර්ථිකය ගොඩනගමින් අපේ අනාගතයේ දුවා දරුවන්ට සුරක්ෂිත රාජ්‍යයක් නිර්මාණය කර ගැනීම වගකීමක් අපිට තිබෙනවා. නිසා එදා වගේම මාතෘ භූමියේ නිදහස පිළිබඳ සටන, මාතෘ භූමියේ නිදහස පිළිබඳ අරගලය අද අපි හමුවේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි ආර්ථිකය ගත්තොත් 1988 89 වකවානුවට වඩා දසගුණයකින් 20 ගුණයකින් අපේ ආර්ථික අර්බුදය පළල් වී තිබෙනවා, ගැඹුරු වී තිබෙනවා. ඔබ හිතන්න 1988 දී අපේ ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 49000යි. අද එය ලක්ෂ 8 ඉක්මවා තිබෙනවා. අපේ ණය පංගුව විශාල ප්‍රමාණයකින් වැඩි වී තිබෙනවා. 1988 දී අපේ ආනයන අපනයන පරතරය ඩොලර් කෝටි 70ක් වෙනකොට අද ඒ ඩොලර් කෝටි 800 ඉක්මවා තිබෙනවා. එදාටත් වඩා වැඩි අර්බුදයකට අපි මුහුණ දී තිබෙනවා. එදාටත් වඩා දුප්පත්භාවයේ ගිලිටීනියට අපේ පහළ ජනයා පත් වී තිබෙනවා. එදාටත් වඩා වැඩියෙන් අපේ නිෂ්පාදනය කඩා වැටී තිබෙනවා. එදාටත් වඩා වැඩියෙන් විශාල ණය උගුලක හිර වී තිබෙනවා. එදාටත් වඩා වැඩියෙන් සමාජ අපරාධ වර්ධනය වී තිබෙනවා. ඒ නිසා අපේ රට නව ආර්ථික මාවතක අවශ්‍යතාවය තිබෙනවා. ඒ නිසා නව ආර්ථික මාවතක් වෙනුවෙන් නව වූ අරගලයක්, නව වූ දේශපාලනයක් අද අපිට අවශ්‍ය වී තිබෙනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව අද මුළුමනින්ම තනි පුද්ගලයෙක් මත සියල්ල තීන්දුව తీරන ගන්න තැනකට අවිලා තිබෙනවා. එක්ක තනි පුද්ගලයෙක්, එක්ක පවුලක්. අද මේ රටේ පාලන මුළු ආධිපත්‍ය තිබෙන පවුලක් අතේ. ඔබ හිතන්න කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු මාධ්‍ය සාකච්ඡා කියලා කියනවා කැබිනට් මණ්ඩලයේ නිසි පරිදි සාකච්ඡා කරලා කැබිනට් පත්‍ර අනුමත නොකර බව. ඉස්සර මේවා කියන විපක්ෂ මන්ත්‍රීවරු. හැබැයි අද කියන්නේ කවුද? අද කැබිනට් මණ්ඩලයේ නියෝජනය කරන ඇමතිවරුන්ට එළියට ඇවිල්ලා කියන්න සිදු වී තිබෙනවා. එම කැබිනට් මණ්ඩලයට එම පත්‍රිකාව ඉදිරිපත් නොවුණු බව, ඒ සාකච්ඡාව නොවුණු බව, එවැනි සම්මතයක් සිදු නොවුණු බව. හැබැයි ඒවට කිසිසේත්ම හුම්කන් නොදෙන තත්ත්වයකට පත් වී තිබෙනවා. ඒ වගේම මේ පිළිබඳව ජනාධිපතිවරගෙන් සාකච්ඡා ඉල්ලනකොට කිසිදු සාකච්ඡාවක් නොදෙන තැනකට පත් වී තිබෙනවා. ඒ නිසා අද කැබිනට් මණ්ඩලයවත් දන්නේ නැතුව, පාර්ලිමේන්තුවවත් දන්නේ නැතුව සියල්ල පවුලක් තීරණය කරන තැනට අවිලා තිබෙනවා. අපේ රටේ මුළුමනින්ම ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා, පොහොර ඇමතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා, වාරි මාර්ග අමාත්‍යවරයා, නිවාස අමාත්‍යවරයා, නාගරික සංවර්ධන අමාත්‍යවරයා, ක්‍රීඩා අමාත්‍යවරයා, ඩිජිටල් තාක්ෂණ අමාත්‍යවරයා, සම්බන්ධීකරණ අමාත්‍යවරයා, ඒ වගේම
ගෝජන සේවා අමාත්‍යවරයා මේ සියලු බලය පවුලක් අතේ කේන්ද්‍රගත වී තිබෙනවා. ඒ නිසා යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් අපිට අවශ්‍යයි. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය